දේශ කලාපයේ කඩාතම මොමන සිරු දිරේ යාම අවසර දෙනවා. හරිද? හරියට පහලින් මෙහෙම ලියන්න. මොකද අපි මේ අර ප්‍රී පැකේජ් එකෙන් කරන්නේ. මොකද ළමයි 50ක් විතරනේ ඉන්නේ. ඉතින් තේරුමක් නැහැ සල්ලි දීලා ලොකු පැකේජ් එකක් ගන්න එක. දැන් ළමයි ටික හරියට එනවා නම් සල්ලි ගිහලා හරි කමන්නේ ලොකු පැකේජ් එකක් ගන්න පුළුවන්. දැන් ළමයි එන්නේ නැහැ නේ එහෙම. ඒ නිසා තමයි විනාඩි 40 කට් වෙන්නේ. ඒකටත් විසඳුමක් තියෙනවා. අපි ඒක ඊළඟ පාර පාවිච්චි කරමු. මෙහෙම කරන්න ඕනේ කට් වෙන්න කලින් ඔයාලට මැසේජ් එකක් එනද ඒක ඕකේ කරා නම් හරි. අපි ඒක ඒ විදිහටම ලින්ක් එක හදන්නම් ඊට පස්සේ. හරි. ඒ පාර ඒ අකුරු දෙකක් ඉන්න ඕනේ අප්පා. මේ පැටව ගහනවද මන්ද? හරිද? හරි පුතේ. ඊළඟ ඊළඟ අංක ඊළඟ කරුණ ලියන්න. ලියන්න. සන්නායක කබල භූගත කළ විට සන්නායක කබල භූගත කර සන්නායක කබල භූගත කර ආරෝපිත සන්නායක ගෝලය කබලෙන් ඉවත් කළ විට සන්නායක කබල භූගත කර ආරෝපිත සන්නායක ගෝලය කබලෙන් ඉවත් කළ විට අභ්‍යන්තරේ ආරෝපණ පිටතට ගමන් කරයි මේක ඇඳලා මේක ඇඳලා මේක අඳින්න. මේ රූප තුන අඳින්න. නැත්නම් මෙහෙම ඇඳලා හරි. මේක ඇඳලා මේක ඇඳලා ඊට පස්සේ මේක ඇඳලා මේක. මේ දෙක ඕනේ. ලක්මාල් තේරුණාද පුතේ? ලක්මාල් අවුස පුතේ කොහොමද ඉස්කෝලේ ආගේ? මම පළුගස් තමයි සර්. පළුගස් තමයි. පුතේ පළුගස් තමයි ළමයි කීයක් විතර ඉන්නව සම්බන්ධව දන්නේ නැද්ද? කොහොමද දන්නේ නැහැ සර්?
හඳුනි පැහැසරා පැහැසරා Sir. පුතෝ ඔයා රොයල් එකේ එක්කනද Oh, SM1 පන්තියේ oh, sir. ආ හරි හරි දැන් අපි යනවා පාඩමේ හොඳම තැනට දැන් දවස් දෙකක් තිස්සේ පුතේ නිකන් මේ පාඩම හදාගෙන ආව විතරයි දැන් තමයි පාඩමට යන්නේ ගණන් වලට යන්නේ ලියන ලස්සන මාතෘකාවක් කූලෝම් නියමය කූලෝම් නියමය කූලෝම් නියමය කූලෝම් නියමය කූලෝම් නියමය හරි පුතේ කූලෝම් කියන මෙන්න මේ කතාවක් අහගන්න අවකාශයේ තබන ලද ලක්ෂීය ආරෝපණ දෙකක් Q1 සහ Q2 ලක්ෂීය ආරෝපණ දෙකක් අතර ගොඩනැගෙන අන්‍යෝන්‍ය ආකර්ෂණ හෝ විකර්ෂණ බලය අන්‍යෝන්‍ය ආකර්ෂණ හෝ විකර්ෂණ බලය ආරෝපණ දෙකේ ගුණිතයට අනුලෝමවත් ඒ අතර දුරේ වර්ගයට ප්‍රතිලෝමවත් සමානුපාතිකයි කියලා කූලෝම් කියනවා. එසා ලියන්න පුළුවන් F සමානුපාතිකයි Q1 Q2 බෙදීම R වර්ගය. එනවා මේක නියමයක් විදිහට ලියනවා F සමානයි 1 බෙදීම 4යි පයි එප්සයිලන් Q1 Q2 බෙදීම R වර්ගය. මෙන්න මේක තමයි කූලෝම් නියමය. F සමාන 1 බෙදීම 4යි පයි Q1 Q2 බෙදීම R වර්ගය. 4යි පයි එප්සයිලන් 4යි පයි එප්සයිලන් Q1 Q2 බෙදීම R වර්ගය. 4යි පයි එප්සයිලන් මේක මාධ්‍ය මත රඳා පවතින නියතයක්. ඒතර ආරෝපණ දෙකක් අතර ගොඩනගෙනවා අන්‍යෝන්‍ය ආකර්ෂණ හෝ විකර්ෂණ බලය. එකම වර්ගීය ආරෝපණ නම් විකර්ෂණ බලය වෙනස් වර්ගීය ආරෝපණ නම් ආකර්ෂණ බලය. මෙන්න මේ බලයේ සමානුපාතික වෙනවා කියනවා ආරෝපණ දෙකේ ගුණිතයට අනුලෝමවත් ඒ අතර දුරේ වර්ගයට ප්‍රතිලෝමවත්. මේක තමයි කූලොම් Q. right ලියන්න පහලින් අපි කෙලින්ම නියමයේ ලියමු. කියන්න අවකාශයේ තබන ලද අවකාශයේ තබන ලද ලක්ෂීය ආරෝපණ දෙකක් අතර ඉලක්ක ගහ ගන්න පුතේ ලක්ෂීය කියන එක. ලක්ෂීය ආරෝපණ දෙකක් අතර ගොඩනැගෙන අන්‍යෝන්‍ය කියලා ලියා ගන්න බෑ ලියා ගන්න එකිනෙක අතර කියන. අන්‍යෝන්‍ය ආකර්ෂණ හෝ විකර්ෂණ බලය. අන්‍යෝන්‍ය ආකර්ෂණ හෝ විකර්ෂණ බලය. ආරෝපණ දෙකේ ගුණිතයට අනුලෝමවත් ආරෝපණ දෙකේ ගුණිතයට අනුලෝමවත් ඒ අතර දුරේ වර්ගයට ප්‍රතිලෝමවත්
සමානුපාතික වෙයි. සමානුපාතික වෙයි. පහළ ලියන්න ආරෝපණයේ Q1 සහ Q2ද ආරෝපණයේ Q1 සහ Q2ද ආරෝපණ අතර පරතරයේ සිම්පල් R ද ආරෝපණ අතර පරතරයේ සිම්පල් R ද කූලොම් බලය කැපිටල් F ද නම් කූලොම් බලය කැපිටල් F ද නම් කියලා ලියලා මේ රූපය ඇඳලා ලස්සනට ඔප්පු කරන්න. මම කරන්නේ සුබෝධි තෙරුණද පුතේ ඔව් සර්. පුතේ කොහොමද ඉස්කෝලේ සුබෝධි ඉස්කෝලේ කොහෙද ඕ ළඟ තෝපාව සර්. තෝපාව. හරි පුතේ හරි තේරෙන්නේ නැත්නම් අහන්න ඕන දෙයක් පුතේ ඔයාලා කතා කරන මම ඔයාලා මේ නම් කියලා කතා කරන්නේ මේ ඔයාලා සම්බන්ධ කරගන්න ඕන නිසා ප්‍රශ්නයක්වත් අහන්න මොනවා හරි ඉන්න ගමන් හරිද පහලින් පද ලියන්න F කියන්නේ කූලොම් බලය නිව්ටන් Q1 Q2 කියන්නේ ආරෝපණයේ කූලොම් R කියන්නේ ආරෝපණතර පරතරය මීටර එක බෙදීම 4.5 එප්සයිලන් කියන්නේ මාධ්‍ය සමානුපාතික නියතය මේක තමයි සමානුපාතික නියතය කූලොම් වර්ගයට වර්ග මීටර නිව්ටන් සමානුපාතික නියතය කූලොම් වර්ගයට වර්ග මීටර නිව්ටන් එප්සයිලන් ලියන්න මාධ්‍යයේ පාරවේද්‍යතාවය වර්ග මීටරයට නිව්ටනයට කූලොම් වර්ග පාරවේද්‍යතාවය ඩෙස්ක්ටොප් කියලා ළමෙක් ඉන්නවනේ 24 HP ඩෙස්ක්ටොප් තේරුණාද පුතේ තමන්ගේ නම දාගන්න එතකොට
ඔය රයිට් ක්ලික් කරලා මවුස් පොයින්ට් එක අරන් ගියපුවාම ඔයාගේ නම උඩට මෝ කියලා ඔප්ෂන් එකක් පෙන්නනවා. ඒක යට තියෙනවා රීනේම් කියලා. ඉතින් නම දාගන්න හැම වෙලාවෙම පන්ති වල යනකොට. මොකද ගුරුවරයා දන්නේ නැහැ නේ මෙතන මේ කවුද ඉන්නේ කියලා. නම් වලින් දන්නෙත් නැහැ ගොඩක් ඉස්කෝල ළමයි ඉන්නවා. හරි. පාලි තරොද්දා ලියන්න. තරොද්දා ලියන්න. ඉහත නියමය ලක්ෂීය ආරෝපණ සඳහා පමණක් වළංගු වේ. අන්න හරිය වැදගත් ඈ. ඒක දැන් අපි තුන් ඝනකයක් ආරෝපණය කරා කියලා ඔය නිමි දාන්න බෑ. ලක්ෂීය ආරෝපණ සඳහා පමණක් වළංගු වේ. ලක්ෂීය ආරෝපණ සඳහා පමණක් වළංගු වේ. ඒකටම ලියන්න ඝන හෝ කුහර සන්නායක හෝ පරිවාරක. ඝන හෝ කුහර සන්නායක හෝ පරිවාරක ගෝල ලක්ෂීය ආරෝපණ ලෙස සැලකිය හැක. ලක්ෂීය ආරෝපණ ලෙස සැලකිය හැක. ඒකට හේතුපොතේ පස්සේ තේරෙනවා. ගෝල විතරයි පුළුවන්. එහෙම ගෝලෝ ගෝලිය කබුළු. තේරෙනවද? ඒවට පුළුවන් දාන්න. ඊළඟ ලියන්න. ඊළඟ දරුව ඉහත නියමය දුරට වර්ග ප්‍රතිලෝම සමානුපාතික වේ. දුරට නෙමෙයි දුරට වර්ග ප්‍රතිලෝම සමානුපාතික වේ. එම නිසා දුර වැඩි වන විට කූලෝම් බලය අඩු වේ. එතකොට F සමානුපාතිකයි 1/r වර්ගය. හරි. එහෙනම් මට ඇඳලා දෙන්න. 1/r වර්ගයේ ඉදිරියේ F ස්ථාරයක් R ඉදිරියේ F ස්ථාරයක්. right. ඇඳලා කැමරාව ඔන් කරලා පෙන්නන්න බලන්න. වැරදුනොත් ටොක්ක්ක් අයිනවා ඈ. zoom වලින්. 1/r ඉදිරියේ F ස්ථාරයක් R ඉදිරියේ F ස්ථාරයක්. ඇඳලා මට කැමරාව ඔන් කරලා පෙන්නන්න බලන්න. බලමු කාටද මේ හයියක් තියෙද කියලා කැමරා එක ඔන් කරලා පෙන්නන්න. ඉමානි කොහොමද ඉස්කෝලේ? තෝපාවස. තේරුණාද පුතේ මේ ටික? ඔව්. තේරෙන්නේ නැත්නම් අහන්න ඕන දෙයක්.
කො මම බලන් ඉන්නේ කැමරා එකක් ඔන් වෙනකල්. මම පින් එකත් අයින් කරා. වාහන නම් පේනවා. බල්බ් එකකුත් පේනවා. ලක්ෂානි කෝ? කැමරා එක හරව ගන්න බෑනේ නේද? කැමරා එක ගාවට පොත ගෙනියන්න. එකක් පේන එක ප්‍රස්තාරයක් පෙවුනා. බලන්න right. හොඳ ළමයා. හොඳයි. ප්‍රස්තාරයක් පෙන්නනවා හොඳයි right. අනියමයි. හරි පුතේ හරි. ඒක නෝ තියෙන්නේ. හරි පුතේ ඒකත් හරි. මල්මි හරි. හොඳ මේ දනුක මූණ නම් පේනවා දනුක. හරි අපි අදු. හරි හරි. එකයට R වර්ග ඉදිරි F. මොකද අනුලෝම සමානුපාතිකයි. මේ R වැඩි වෙනකොට F අඩු වෙනවා ප්‍රතිලෝම සමානුපාතිකයි නෙමෙයි වර්ග ප්‍රතිලෝම සමානුපාතිකයි. right මේක මෙන්න මේ අක්ෂයේ කරුණාට කමන්නේ නැහැ මොකද R බිඳුවක් වෙනකොටත් F යේ අංශ බලයක් තියෙන එක අනන්තයක් කියලා ගන්න බෑ අපි. ඒ සමයක මෙහෙමනේ මෙතනින් ඇඳත් එක අවුලක් නැහැ මේ අක්ෂය නම් කපන්න බෑ. මෙතන කැපෙන්න බෑ. මෙතන කැපෙන්න බෑ. මෙතන පුළුවන් කැපෙන්න. right. ආනි තවතරවත් දාන්න ලියන්න. තරවත් දාන්න ලියන්න. පාර වේද්‍යතාවය වරන්දාන එප්සයිලන් කියලා. එප්සයිලන් යම් මාධ්‍යයක් සඳහා නියතයක් වන අතර වාතය හෝ රික්තයේ පාරවේද්‍යතාවය නිදහස් අවකාශයේ පාරවේද්‍යතාවය ලෙස හැඳින්වෙයි. නිදහස් අවකාශයේ පාරවේද්‍යතාවය ලෙස හැඳින්වෙයි. එහි සංකේතය epsilon naught වේ. epsilon naught ඒ අනුව කියලා පහළින් ලියන්න. එක බෙදීම 4යි epsilon naught ළඟය 9 වැඩි කිරීම 10 9යි. එක බෙදීම 4යි epsilon naught ළඟය 9 10 9යි. वर्ग मीटरයට නිව්ටනයට කූලෝම් වර්ග. එහෙම නැත්නම් මීටරයට ෆැරඩ්. දරුපුතේ ගණන් හදනකොට අපි මේ නියතය වෙනකොට දාන්නේ කෙලින්ම මෙන්න මෙයාගේ. එක බෙදීම 4යි එප්සයිලන් නෝට් කියන එක තමයි ගන්න ගණන් හදන ඊට පස්සේ එප්සයිලන් නෙමෙයි එප්සයිලන් නෝට් ගන්න. වාතය තමයි ගණන් හදන්නේ.
මාධ්‍යයක් වගේ මාධ්‍යයක් කියලා දෙනවා. තේරුණාද? එහෙම නැත්නම් මෙහෙම දෙනවා. අහගන්න. යම්කිසි මාධ්‍යයක පාරවේත්තාවේ නිදහස් අවකාශයේ පාරවේත්තාවෙන් බෙදුවොත් එනවා නියතයක්. මේ නියතයට අපි කියනවා සාපේක්ෂ පාරවේත්තාවය. එහෙම නැත්නම් පාරවිද්‍යුත් නියතය කියලා. යම්කිසි මාධ්‍යයක පාරවේත්තාවය වාතයෝ රික්තයේ පාරවේත්තාවෙන් බෙදුවොත් ඒක නිදහස් අවකාශයේ පාරවේත්තාවෙන් බෙදුවොත් අපට ලැබෙන්නේ පාරවිද්‍යුත් නියතය. එහෙම නැත්නම් ඒකට කියනවා සාපේක්ෂ පාරවේත්තාවය. right? ඒකට ගානක් හදනකොට පුතේ අහගන්න. m සමාන 1 බෙදීම 4යි එප්සයිලන් q1 q2 බෙදීම r වර්ගය. මෙන්න මෙතන එප්සයිලන් කියන එක මෙහෙම ලියන්න පුළුවන්. 1 බෙදීම 4යි එප්සයිලන් වල k එප්සයිලන් නෝට් q1 q2 බෙදීම r වර්ගය. එප්සයිලන් ලියන්න පුළුවන් k එප්සයිලන් නෝට් කියලා. k කියන්නේ යම්කිසි මාධ්‍යයක සාපේක්ෂ පාරවේත්තාවේ නැත්නම් පාරවිද්‍යුත් නියතය. එප්සයිලන් නෝට් කියන්නේ නිදහස් අවකාශයේ පාරවේත්තාවය. ඒතර 1 බෙදීම 4යි එප්සයිලන් නෝට් කියන්නේ 9 වැඩි කරන 10 9යි. ඒක බෙදනවා k ගෙන්. ඒතර උත්තරේ එනවා ටක් ගන්න. තේරුණාද? ඒ සමයෙන් k කියන එක දැනගෙන ඉන්න ඕනි. ලියන්නේ ඒක අනුමාත්‍රකාවක් විදිහට සාපේක්ෂ පාරවේද්‍යතාවය. සාපේක්ෂ පාරවේත්තාවය ඉලක්ක ගහලා ලියන්න පාරවිද්‍යුත් නියතය. ලියන්න පාරින් මම ලියන්න. යම් මාධ්‍යයක පාරවේත්තාවය නිදහස් අවකාශයේ පාරවේත්තාවයට දරන අනුපාතය යම් මාධ්‍යයක පාරවේත්තාවය නිදහස් අවකාශයේ පාරවේත්තාවයට දරන අනුපාතය සාපේක්ෂ පාරවේත්තාවයයි. හරි ලියන්න සමීකරණ. එතන k ලියන්න k සමානයි සාපේක්ෂ පාරවේත්තාවය. පදාර්ථ දක්වන්න k කියන්නේ මොකද්ද? එප්සයිලන් කියන්නේ මොකද්ද? එප්සයිලන් නෝට් කියන්නේ මොකද්ද? අර්ථ දක්වන්න. සෙන්සර් ඉන්නවද? සෙන්සර් ප්‍රශ්නයක් අහනවා. එතකොට සර් ඒක කූලොම් බලයට බලපාන්නේ කොහොමද කියලා. පුතේ කූලොම් බලයට බලපාන්නේ
දැන් කූලොම් බලය කියන්නේ F සමානයි 1 බෙදීම 4යි එප්සයිලන් Q බෙදීම R වර්ගයෙන්. එතකොට මේ එප්සයිලන් කියන්නේ මාධ්‍යයේ පාර වේගතාවය. දැන් මෙහෙමයි මාධ්‍යයේ පාර වේගතාවය කියන එක නියතයක් යම්කිසි මාධ්‍යයකට. අපිට මාධ්‍යයේ පාර වේගතාවය නොදී කෙලින්ම දෙනවා නිදහස් අවකාශයේ පාර වේගතාවය. එතකොට මේ එප්සයිලන් වලට දාන්න ඕනේ K එප්සයිලන් නෝට් කියලා. එච්චරයි. K එප්සයිලන් නෝට් මේකට දැම්මහම 1 බෙදීම 4යි K එප්සයිලන් නෝට් වැඩි කිරීම Q1 Q2 බෙදීම R වර්ගයෙන්. මෙන්න මේ කෑල්ල 9 වැඩි කිරීම 10 9 9 වැඩි කිරීම 10 9 බෙදීම K Q1 Q2 බෙදීම R වර්ගයෙන්. ඒතර මෙතනින් කෙලින්ම හොයන්න පුළුවන් නේ. ඒකයි වෙන්නේ. අපි ගණන් වලට යමු. right අපි ගණන් කිහිපයක් හදමු. පුතේ විද්‍යුත් ශේෂ්ත්‍ර මම මුලින් ඉඳලා හරියටම කරනවා. ආය කොහෙන්වත් ඉගෙන ගන්න අවශ්‍ය නැහැ. මේ ටික හරියට කරගත්තොත් මම ගණන් එක්කම හදනවා. ඔයාලා ටියුට් එකකුත් දාන්නම් තව දවස් කිහිපයක් ගිහිල්ලා. ඒතරේ ටියුට් ටිකත් ඔයාලට දානවා. ඒකත් හදන්න ඊළඟට අවශ්‍ය කරන ගණන් සියල්ලම හදාගෙන පාඩම් කරන් යන්නේ. මම මේ උගන්වන්නේ විද්‍යුත් ශේෂ්ත්‍ර මෙලෝදියක් දන්නේ නැති ළමයි කියලා හිතාගෙන. සමහරට දන්න ළමයිනුත් ඉන්නව වෙන්න පුළුවන්. ඒ නිසා කවුරු හරි යාළුවෙක් ඉන්නවා නම් පාඩම හරියට කෙල්ල නැති දරුවෙක් එයාට සම්බන්ධ වෙන්න කියලා කියන්න. මොකද අපි මේ ගෙදර ඉන්න වෙලාවේ ඔයාලට මේ පුළුවන් තරම් දෙයක් කරලා දෙන්නම්. දැන් ෆිසික්ස් පාඩම් ටික මම විතරක් නෙමෙයි අපි හදිස්ස කරනවා, ගෑණි වැඩම කරනවා, ගුරුවරු කීප දෙනෙක් කරනවා. ඒතර ඔයාලගේ කාර්යක්‍රම අනුව ඒව ඇඩ්ජස්ට් කරගෙන පන්ති තියනවා දාගෙන මේ පාඩම් ටික කවර් කරගන්න. මොකද මේ වෙලාව හොඳම අවස්ථාවක් ඔයාලට පාඩම් ටික කවර් කරගන්න. තව ඉස්සරහට ගිහිල්ලා ඉවර වෙලා මේක කරන්න ගියොත් එහෙම අපි දන්නේ නැහැ. දැන් සමහරව දැන් විභාගේ තවත් පස්සෙරයි කියලා. එහෙම බලාපොරොත්තුවක් තියාගන්න එපා. මේ වෙලාවේ කොහොම හරි මේ අවස්ථාවේ ප්‍රයෝජන ගන්න. තේරුණාද? දැන් මේ කලාප කාර්යාලය නම් මේ දේ කරන්න ඔයාලට යහපතක් වෙයි කියලා හිතාගෙන. ඒක යහපතක් වෙන්න නම් ඔයාලා මේ දේ ගන්න ඕනේ. ඒක පුළුවන් තරම් ළමයි සම්බන්ධ කරගන්න, යාළුවෝ දැනුවත් කරන්න, සම්බන්ධ කරගෙන මේක හරියට බෙදේ කරගන්න. මම විද්‍යුත් ශේෂ්ත්‍ර කියන පාඩම හරියටම කරන්නම්. කිසිම තැනක අඩුවක් නැති වෙන්න කරන්නම්. ආයෙ කොහෙන්වත් ඉගෙන ගන්න අවශ්‍ය නැහැ මේ ටික කරගත්තා. හරි? අර පොඩි ප්‍රශ්නයකටදී අපි මේ පැකේජ් එක විනාඩි 4 කින් අතරේ කට් වෙනවා. තව විනාඩි 5කින් ආපහු කට් වේද ආයෙ ඇඩ් වෙන්න. හරි? ගණන් දෙකක් විතර හදලා පන්ති නවත්තමු. කට් වුණාට කමන්නේ ආපහු ඇඩ් වෙන්න. මම දහනවා සර් දැන් කිව්වේ දුර අනේ පුතේ මේ මැසේජ් එවන්න නැතුව කෙලින්ම කතා කරලා අහන්න. කතා කරන්න බය වෙන්න එපා. පුතේ අහන එක මට තේරෙන්නේ දුර වැඩි වෙනකොට බලය අඩු වෙනවා කියලා කිව්වනේ. ඔව් පුතේ. එතකොට එතකොට පාරවේද්‍යතාවයත් එක්ක කොහොමද බලපාන්නේ කියන පාරවේද්‍යතාවය පුතේ. නෑ කිසිම බලපෑමක් නෑ පාරවේද්‍යතාවයට. මොකද මේක නියතයක්. දුර වෙනස් වුණා කියලා ඒ වෙනස් වෙන්නේ නෑ. ඒ නිසා පුතේ මේ කෑල්ල නියතයක්. ඒක වෙනස් වෙන්නේ නෑ. වෙනස් වෙන්නේ R එක විතරයි වෙනස් වෙන්නේ. මේක නියතයක්. මේක මාධ්‍යර නියතයක්. ඒ නිසා දුර වැඩි වුණා කියලා K වෙනස් වෙන්නේ නෑ. R මත විතරයි වෙනස් වෙන්නේ. පුතේ තේරුණාද? ඔව් සර් හරි thank you. අන්නේ වහන්න. බය වෙන්න එපා, ලැජ්ජ වෙන්න එපා, අපි කතා කරමු. ඕන දෙයක් කතා කරලා අහන්න. හරි? right. පොඩි ගානක් ලියමු. හරි? ගණන් දෙයක් හදමු. ඒ නිසා මේ කට් වුණාට කමන්නේ ආපහු වැඩි වෙන්න ඕනේ. කියන්න මීටර් 2ක පරතරයෙන් පවතින මීටර් 2ක පරතරයෙන් පවතින මීටර් 2ක පරතරයෙන් පවතින කූලොම් ධන දෙකක් සහ ඍණ දෙකක් අතර 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 ගොඩ නැගෙන ස්ථිති විද්‍යුත් බලය ගණනය කරන්න ස්ථිති විද්‍යුත් බලය ගණනය කරන්න හරි හදුම් බලන්න ටක් ගන්න
මෙතන තියෙනවා කූලෝම් ධන දෙකක්. මෙතන තියෙනවා කූලෝම් ඍණ දෙකක්. ආකර්ෂණ බලයක් ගොඩනගින්න. පොඩි රූපයක් ඇඳ ගන්න මේවා. මීටර් දෙකක් පරතරයෙන් තියෙනවා. එහෙනම් අපි දානවා f සමානයි 1/4 එප්සයිලන් නෝට් ඈ. නිදහස් අවකාශය තමයි දාන්නේ. q එක q2 බෙදීම r වර්ගය. එහෙනම් f සමානයි 9 වැඩි කිරීම 10 9. කූලෝම් ධන 2යි ඍණ 2යි. බෙදීම 2 වර්ගය. අන්න බලන්න එතන ඍණ දාන්නේ. දෛසිකනේ. ඍණ දැම්මොත් පැත්ත මාරු වෙනවා. මම මේ හැම ගානකම දෙයක් කියලා දෙනවාට. හරිද? ඍණ දාන්නේ නැහැ මෙතන. ඍණ දැම්මොත් මේ පැත්ත මාරු වෙනවා. හැබැයි පුතේ පස්සේ කතා කරනවා විද්‍යුත් විභවය. විභවය කතා කරනකොට මෙතන ඍණ දානවා. ඒ කියන්නේ පස්සේ බලමු. මම නිකන් මතක් වෙන්න කිව්වේ. ඒතකොට මතක් වෙයි මම මෙහෙම කිව්ව නේද කියලා. තේරුණාද? ඍණ දානවා විද්‍යුත් විභවය කතා කරනකොට දැන් මෙතන ඍණ දාන්නේ නැහැ. පැහැදිලිද? හරි. ඒතර බලය කීයක් එනවද? 2 වර්ගය 4යි 4 කැපලා ගියාම 9 වැඩි කිරීම 10 9යි නිව්ටන්. කොහොමද බලය? 10 9ක් නිව්ටන්. හිතා ගන්නවත් පුළුවන්. මෙච්චර ලොකු බලයක්. කූලොම් ධන දෙක ඍණ දෙක අතර තියෙන්න පුළුවන්ද මෙච්චර ලොකු බලයක්? තියෙනවා. තියෙනවා. එහෙනම් හිතන්නකෝ වලාකුළක් ඔයා හිතනවාද කූලොම් 2000 3000ක් නෑ කූලොම් පොඩි ගාණක්. කූලොම් 10ක් 15ක්. විශාල බලයක්. විශාල බලයක් හැදෙනවා. තේරුණානේ? ඒකනේ කියන්නේ ආච්චම්මා යකඩින් එළිය තියන්න එපා ගොරවන වෙලාවට කියන්නේ. ඔය යකඩින් ඉඳි තුලා. අන්න පුස්තික ආරෝපණ ධනත්වය වැඩිලා තුඩේ. ඒතර වලාකුළත් එක ලොකු බලයක් හැදෙනවා. ඒක යම් දුරකට චලනය වෙන්න පුළුවන්. ඒකයි කියන්නේ. වහින වෙලාවට ඉදිකට්ටෙන් මහන්න එපා කියන්නේ. නේද? අමන්දේව කියලා දෙනවා නේ වහින ඉදිකට්ටෙන් මහන්න එපා කියලා. අමන්දා ඔව් සර්. බොරු කියන්නේ එපා. ඔබ මහන්නේ නැහැ නේ බං. නෑ මගේ මාල නෑ. කවදාවත් මහන්න තුනම ඉදිකට්ටෙන් මහන්න එපා කියන බලපොන් කියන බොරු ඇත්තමයි. පොරවගෙන නිදා ගන්නවට ඇවිල්ලා කියන්නේ මහන්න එපා කියලා. right. විශාල බලයක් තේරුම් ගන්න. ඒ නිසා පුතේ හැම වෙලාවෙම ආරෝපණ තියෙන්නේ මයික්‍රෝ කූලෝම් වලින්. මයික්‍රෝ කූලෝම් ආරෝපණ මේ කූලෝම් වල ආරෝපණ නැහැ. ගණනය කිරීම වල කූලෝම් ආරෝපණ ගන්න නැහැ. මයික්‍රෝ කූලෝම් තියෙන්නේ. තව ගානක් හදමු පුතේ කට් වෙයි ආය ඇඩ් වෙන්න. හොඳ